වෙලා පෙර රටයි විනාඩි 5යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ බාඳුරාගොඩ වත්තේමුල්ලේ ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨානුවිච්ඡක දර්ශනපති පූජනීය වරකා වැහැර ධම්මපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්ව කොළඹ 5 ජාවත්ත පාර අංක 41 නිවසේ පදිංචි සන්ධ්‍යා ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැම දෙහිවල සුබෝධාරාම පාර අංක 35න් 100 නිවසේ පදිංචි අනුෂා ගාල්ලගේ මහත්මිය සමග ජනක ගාල්ලගේ මහතා නාවල ශ්‍රී ඥානේන්ද්‍ර මාවත අංක 181 නිවසේ රත්නසිරි ගුණසේකර මහතා සමග බියට්‍රිස් ගුණසේකර මහත්මිය දර්ගා නගරය කොටපිටිය චන්ද්‍රවිලාහි UKD චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිස පානදුර වෑකඩ සුහද මාවත අංක 66න් 6 නිවසේ පදිංචි ලීලා සමරදිවාකර මහත්මිය ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනාව සිදු කළා මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ 5 ජාවත්ත පාර අංක 41 නිවසේ පදිංචි සන්ධ්‍යා ජයසිංහ මහත්මිය නාවල ශ්‍රී ඥානේන්ද්‍ර මාවත අංක 181 නිවසේ පදිංචි බියට්‍රිස් ගුණසේකර මහත්මිය මහා පරිනිර්වාණ සූත්‍රයේ ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පුන්නං ආම භන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදී තබ්බං. ආම භන්තේ සමන්ත චක්කබාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුටිතා පරිචිතා සුසමාරද්දා සෝ ආකංකමානු කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා තථාගතස්සකෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුටිතා පරිචිතා සුසමාරද්දා සෝ ආකංකමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං භාති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද ධර්මදේශනා වශයෙන් අපි මාතෘකා කරගත්තේ දීඝනිකායේ දෙවෙනි කාණ්ඩේ 3 වෙනි සූත්‍රයයි. ඒක හඳුන්වන්නේ මහා පරිනිර්වාණ සූත්‍රය කියලයි. මහා පරිනිර්වාණ සූත්‍රයේ දීඝනිකායේ සූත්‍ර 34ක් තියෙනවා. ඒ 34න් 16 වෙනි සූත්‍රය තමයි මහා පරිනිර්වාණ සූත්‍රය කියලා කියන්නේ. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ත්‍රිපිටක පොත්වල පිටු වශයෙන් බලපුවාම පිටු 155ක් ලියවිලා තියෙනවා, පැතිරිලා තියෙනවා. ඉතින් මේ වගේ අති දීර්ඝ සූත්‍රයකින් ධර්ම දේශනා කරනකොට අංග සම්පූර්ණව සූත්‍රයේම දේශනා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තෝරාගත් කොටසක් පමණක් මේ පින්වතුන් උදෙසා ධර්ම දේශනා කිරීමට අදහස් කරනවා. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු සූත්‍ර දේශනාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්නට ආසන්න සමයේදී මාස 10ක් පමණ කාල වකවානුවක් තුළ බුදුරජාණන් වහන්සේ විසින් විවිධ ස්ථානවලදී දේශනා කරපු ධර්ම කරුණු අඩංගු කරලා සංග්‍රහ කරපු සූත්‍ර ධර්මයක් තමයි මහා පරිනිර්වාණ සූත්‍රය කියලා කියන්නේ. සංගීතකාරක මහරහතන් වහන්සේලා විසින් සකස් කරපු ධර්ම සංග්‍රහයක්. මේ සූත්‍රයේ බුද්ධ චරිතය පිළිබඳ එවැගේම ශාසන ඉතිහාසය පිළිබඳවත් අනුවේදනීය විදියට විස්තර කරලා තියෙනවා. ඒ නිසා බුද්ධ චරිතය පිළිබඳ වාර්තා කතනයක් වශයෙන් අපට නම් කරන්න පුළුවන් මහා පරිනිර්වාණ සූත්‍රය. ඒ නිසා තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සිදුවුණු ආදාහන කටයුතු පිළිබඳවත්, එවැගේම ධාතු බෙදා දීම පිළිබඳවත්, එවැගේම ධාතු තැන්පත් කරලා ස්තූප නිර්මාණය කර පිළිබඳවත් මේ සූත්‍රයේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි කවුරුත් දන්නවා බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක්
බුදුවරයෙක් වශයෙන් ජන සමාජයේ වැඩ වාසය කළා. උන්වහන්සේ 45 වෙනි අවුරුද්දේ එහෙම නැත්නම් උප්පත්තියෙන් බලපුවාම 80 වසරක් සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ වස්වැසුවා විශාලා මහනුවර ආසන්නයේ තියෙන බේලුව කියන ගමේ තමයි වස්වසන්ට උන්වහන්සේට අවස්ථාව ලැබුණේ. ඉතින් මේ අවසාන වස බුදුරජාණන් වහන්සේගේ අවසාන වස බේලුව ගමේ වස්වසලා ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමග විශාලා මහනුවරට පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරලා දානෙන් පස්සේ දිවා විහාර ගත කිරීම සඳහා හවස් වරුවේ විවේකීව කාලය ගත කිරීම සඳහා චාපාල චෛත්‍යස්ථානයේ කියන ස්ථානයට වැඩම කළා. ඒ වගේ චෛත්‍ය ස්ථාන කීපයක්ම බුදුරජාණන් වහන්සේගේ හිත්ගත් ස්ථාන වශයෙන් පවතිනවා. බුදුහාමුදුරන් වහන්සේ ඒ ස්ථාන පිළිබඳව ඊ타මත්ම දැකුම් කළු ස්ථාන වශයෙන් මනස්කාන්ත ස්ථාන වශයෙන් නම් කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ගරු බුහුමනට පූජා උපහාරයට ලක්වෙච්ච ස්ථාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට රමණීය ආනන්ද වේශාලි. ආනන්දය මේ විශාලා මහනුවර බොහොම රමණීයයි. ඒ වගේම රමණීයං උදේනං චේතියං උදේන චෛත්‍යත් රමණීයයි. රමණීයං ගෝතමක චේතියං රමණීයං සත්තබ්බ චේතියං රමණීයං බහුපුත්ත චේතියං රමණීයං සාරන්දද චේතියං රමණීයං චාපාල චේතියං. ඔන්න ඔය විදියට ඒ ස්ථාන පිළිබඳව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කළා. දැන් මේ පැමිණිලා වැඩ ඉන්නේ කොතනද? චාපාල චේතිය ස්ථානයේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමග වැඩ ඉන්නේ. විවේකයේ සඳහා වැඩ ඉන්නේ මේ චාපාල චේතිය ස්ථානයේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ආනන්දය ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කල්පයක් හෝ කල්පාවශේෂයක් වාසය කරන්න පුළුවන් 4 이르දිපාද වඩලා තියෙනවා නම් උන්වහන්සේ සඳහන් කරනවා යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා. ආනන්දය මේ 4 이르දිපාද යම් කිසි කෙනෙක් වඩලා තියෙනවා නම් නැවත නැවතත් වඩලා තියෙනවා නම් වාහනයක් පදවන්න වගේ ප්‍රගුණ කරලා තියෙනවා නම් පළපුරුද්ද හොඳට ස්ථිර වෙලා තියෙනවා නම් ඒ වගේ මනාකොට සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ තනත්තාට පුළුවන් කල්පයක් වාසය කරන්න. කල්පාවශේෂයක් වාසය කරන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැනම උන්වහන්සේ සඳහන් කරනවා ආනන්දේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ වන මටත් ඒ වගේම කල්පයක් කල්පාවශේෂයක් වාසය කරන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරුවන් වහන්සේට මතක් කරනවා. නැවත නැවතත් මතක් කරනවා. කීප වතාවක්ම 3 වතාවක්ම ඒ පිළිබඳව මතක් කළා. නමුත් මෙහෙම කීප වතාවක් මතක් කළත් ආනන්ද හාමුදුරුවන්ට මේ කියන කාරණේ මොකක්ද කියලා තේරුම් ගන්නට බැරුව ගියා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ ඊට ටික දිනකට උඩදී දැඩි ලෙස ගිලන්භාවයට පත් වුණා. ලෝහිත පක්ඛන්දිකා කියන අසනීපය හටගෙන දැඩි වශයෙන් ගිලන්භාවයට පත් වෙලා හිටපු අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන්ගේ හිත හොඳටම පසුබෑලා තිබුණේ. උන්වහන්සේ දේශනා කරනවා දිසාපිමේ බන්තේ න පක්ඛායති. ස්වාමීනි ඔබ වහන්සේ ගිලන්භාවයට පත් වුන නිසා මට මේ 4 දිශාවත් හඳුනා ගන්න බැරි වෙලා ගියා. මේ නැගෙනහිර පැත්ත, මේ බස්නාහිර පැත්ත, මේ උතුරු පැත්ත, මේ දකුණු පැත්ත කියලාවත් හඳුනා ගැනීමට බැරුව ගියා. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි මට ධම්මම්පි ධම්මෝපින්න පටිභාති. මේ 4 සතිපට්ඨාන 4 이르දිපාද වගේ ඒ සඳහන් කරලා තියෙන ධර්ම කරුණු පවා මට වැටහෙන්නේ නැතුව ගියා. ඉතින් ඔන්න ඔය විදිහේ මානසික තත්වයකින් තමයි ආනන්ද හාමුදුරුවෝ හිටියේ. ඒ වුණත් ආනන්ද හාමුදුරුවන් වහන්සේට කීප වතාවක්ම බුදුරජාණන් වහන්සේ සැලකර සිටියා 이르දිපාද වඩලා මම ප්‍රගුණ කරලා තියෙනවා අර මුලින් කියපු චෛත්‍ය ස්ථානවලදී. ඒ නිසා කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා කියපුවාම ආනන්ද හාමුදුරුවෝ
හරිනම් දැනගන්න ඕන ඒ වෙලාවේ ආරාධනා කරන්නට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩින්න කියලා ආරාධනා කරන්නට අවශ්‍ය වෙනවා. නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ තිබුණු මානසික තත්ත්වයක් ඒ වගේ මාරයාගේ තියෙන බලපෑමත් හේතු කොටගෙන මේ කාරණේ වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට බැරුව ගියා. ඉතින් තිත්තන්තු බන්තේ භගවා කප්පං තිත්තන්තු සුගතව කප්පං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කියලා ආරාධනා කළේ නැහැ. මේ අවස්ථාවේදී අපි බලන්න ඕන මේ කල්පය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕන. කල්පය කියපුවාම මෙතන බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කළේ අති දීර්ඝ කාලයක්. අති දීර්ඝ කාලයක් තමයි කල්පය කියලා හඳුන්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කල්පයේ අටුවාවල විස්තර කරනවා යොදුනක් දිගපළ තියෙන. යොදුනක් කියලා කියන්නේ ගව් 4ක් යොදුනයි. ගව්වක් කියලා කියන්නේ 70ක්මයි. එතකොට ගව් 4ක් කියපුවම 70ක්ම 4යි. ගව් 4ක් යොදුනයි. ගව් 4ක් යොදුනයි කියපුවම යොදුනට 70ක්ම 16ක් තියෙනවා. ඉතින් මේ 70ක්ම 16ක් දිග පළල උස තියෙන විශාල පෙට්ටියක් හදලා මේ පෙට්ටියට අබ පුරවනවා. අබ පුරවලා අවුරුදු 100කට එක අබෑටයක් ඉවතට දානවා. ඉතින් කවදද අවුරුදු 100ක් යනකොට 100න් 100 ගත වෙලා අර පෙට්ටියේ අබ අවසන් වෙන්නේ. ඒ අබ ටික අවසන් වුණත් කල්පේ අවසන් වෙන්නේ නැහැ කියලායි අටුවා පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා කල්පය කියන එක මහා දීර්ඝ කාලයක්. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අදහස් කළේ ඒක නෙවෙයි. ඒ දීර්ඝ කල්පේ නෙවෙයි ජීවිත කල්පය පිළිබඳවයි. ජීවිත කල්පය කියලා කියන්නේ ඒ කාලේ මිනිස්සෙකුට ජීවත් වෙන්න පුළුවන් කාල සීමාව. ඒ කාල සීමාව තමයි අවුරුදු 100යි. කප්පාව ශේෂං අවුරුදු 100ක් හෝ අවුරුදු 120ක් වැඩිම වුණොත් අවුරුදු 120ක් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන්නේ කාල සීමාව ජීවත් වෙන්න පුළුවන් 4 이르දිපාද වඩලා තියෙනවා නම් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. එතකොට මේ 4 이르දිපාද කියලා කියන්නේ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, බීමාංසා. මෙන්න මේ 4 තමයි 이르දිපාද කියලා කියන්නේ. ඡන්ද, චිත්ත, විරිය, බීමාංසා. 이르දිපාද කියන එකේ තේරුම තමයි තමන්ගේ බලාපොරොත්තුව. එහෙම නැත්නම් තමන්ගේ අභිප්‍රාය. එහෙම නැත්නම් තමන්ගේ ඉලක්කය. තමන්ට යා යුතු තැන සමෘද්ධිමත් කර ගැනීම සඳහා, ඉටු කර ගැනීම සඳහා තියෙන ශක්තියට තමයි 이르දිය කියලා කියන්නේ. 이르දිය කියලා කියන්නේ යමක් සාර්ථක කර ගැනීමට තියෙන ශක්තිය. එතකොට ඒ ශක්තිය දැන් මිනිස්යන්ට තියෙනවා 이르දියක්. වෙන තිරිසන් සතුන්ට නැති 이르දි මිනිස්යන් තුළ තියෙනවා. දැන් තිරිසන් සත්තු කිසිම කෙනෙකුට කතා කරන්න බෑනේ. ඒගොල්ලන්ගේ අදහස් දනවන්න සීමිත ශබ්ද ප්‍රමාණයක් තියෙනවා. නමුත් මිනිස්යන්ට පුළුවන් ඕනතරම් කතා කරලා තමන්ගේ අදහස් දක්වන්න පුළුවන්. පොතපතේ ලියන්න පුළුවන්. පරපුරෙන් පරපුරට ගෙනියන්න පුළුවන්. එතකොට මිනිස්යාට තියෙන කතා කිරීමේ ශක්තිය 이르දියක්. ඒ වගේම මේ කපුටන්න පුළුවන් ඉගිලෙන්න. මිනිස්යන්ට පුළුවන් දිගිලෙන්න. එතකොට ඒ සතාට කර්ම 이르දියක් තියෙනවා. ඒකෙන් තමයි ඒ සතා ඉගිලෙන්නේ. මාළුවාට ජලයේ වාසය කරන්න පුළුවන්. ඉතින් ওই වගේ යම් කිසි දෙයක් කිරීමේ හැකියාව ශක්තිය තමයි 이르දිය කියලා කියන්නේ. දැන් මෙතනදී අදහස් කරන්නේ ඒ වගේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. Tamanට යමක් ඉෂ්ට කර ගැනීමට. ඒ කියන්නේ බුදු බව ලබා ගන්නට, සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න. එහෙම නැත්නම් පච්චේක බුද්ධ, පසේ බුදුවරයෙක් බවට පත් වෙන්න. එහෙමත් නැත්නම් සිව්පිලිසිබියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන හැකියාව, දක්ෂතාවය තමයි 이르දිය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. අපට මේ 이르දි 4 අපටත් ලෞකික වශයෙන් උත් අවශ්‍ය කරනවා. දැන් මෙතනදී කියපු ඡන්දේ තමයි බලවත් කැමැත්ත. යම් කිසි දෙයක් කරන්න තියෙන බලවත් කැමැත්ත. යම් දෙයක් අපි කරන්න හිතාගත්තොත්, කල්පනා කළොත් ඒ වැඩේ හරියට සාර්ථකව නිවැරදිව ප්‍රතිඵල ලැබෙන විදියට කරන්න ඕන වෙන්නේ බලවත් කැමැත්තක් අපේ හිත තුළ තියෙන්න ඕන. ඒ වගේම චිත්ත කියලා කියන්නේ ඒ පිළිබඳවම නැඹුරු වෙච්ච හිත. ඒ පිළිබඳවම
නැඹුරු වෙච්ච හිත තියෙන්න ඕන. ඒ වගේම විරිය කියලා කියන්නේ දැඩි උත්සාහයක් තියෙන්න ඕන. යමක් කරන්න දැඩි උත්සාහයක් තියෙන්න ඕන. විමර්ශා ඉද්ධිපාද කියලා කිව්වේ විමසුන් නුවණ තියෙන්න ඕන. දැන් ඉගෙන ගන්න ළමයෙක් පිළිබඳව කල්පනා කළොත් එහෙම ඒ ළමයා තුලත් මේ ඉර්ධිපාද තියෙන්න ඕන. ඒ ළමයා තුල තියෙන්න ඕන බලවත් කැමැත්තක් ඉගෙන ගැනීමට. ඉගෙන ගැනීමට බලවත් කැමැත්තක් නොතිබුණොත් එහෙම මොකද කරන්නේ? එයා වෙන වෙන කටයුතු වල යෙදෙනවා. වර්තමානයේ හැටියට බැලුවොත් එහෙම අන්තර්ජාලයේ සැරිසරනවා. එහෙම නැත්නම් Facebook වල හිර වෙලා ඉන්නවා. එහෙම නැත්නම් YouTube වල බැසගෙන ඉන්නවා. ඉතින් එයාට තමන්ගේ අධ්‍යාපනික කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බලවත් කැමැත්තක් තියෙන්න ඕන. ඒ පිළිබඳවම නිතර හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. තමන් ඉගෙනගත්තු පාඩම නැවත නැවත හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. තමන් එක සැරයක් පාඩමක් ඉගෙන ගත්තාම ඊළඟ සතියේ නම් ඒ පාඩම නැවත කරන්න ඊට කලින් 3 වතාවක්වත් ඒ පොත කියවලා දැන්ම තාහුරු කරගෙන තියෙන්න ඕන. ආන් ඒ වගේ තමන්ගේ හිත ඒකට නැඹුරු වෙලා තියෙන්න ඕන. ඒ වගේම දැඩි උත්සාහය, වීරිය තියෙන්න ඕන. සමහර උදවිය ඉගෙන ගන්නකොට අපි අහලා තියෙනවා හාමුදුරන් වහන්සේලා නිදිමත හැදෙනවා. නිදිමත හැදෙන නිසා වතුර බේසමේ කකුල් දෙක තියාගෙන පාඩම් කරනවා. ඉගෙන ගන්නවා නිදිමත හැදෙනවට. ඒ වගේම භාවනා කරන හාමුදුරන් වහන්සේලා ඉස්සර මේ දරණුවක් හදලා මේ දරණුව තෙමලා ඔළුව උඩ තියාගෙන භාවනා කරනවලු. ඇයි නිදිමත හැදෙයි කියලා. ඉතින් අන්න ඒ වගේ Tamanට උත්සාහයක්, වීරියක් තියෙන්න ඕන. ඒ වගේම විමසුන් නුවණ තියෙන්න ඕන. යමක් ඉගෙන ගන්නකොට ඒ පිළිබඳව කරුණ නැවත නැවත වැඩි වැඩියෙන් හොයලා බලන්න ඕන. වෙන වෙන පොත්පත්වල කොහොමද තියෙන්නේ, වෙන වෙන උගත්තු කොහොමද කියලා තියෙන්නේ මේ කාරණේ පිළිබඳව කියලා නැවත නැවත පරීක්ෂා කරන්න ඕන, හොයන්න ඕන. අන්න එතකොට තමයි මේ අධ්‍යාපනයේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ ලෞකික වශයෙන් දේවල් වලටත් ඒක උපකාර වෙනවා. රක්ෂාවක් කරනකොටත් ඔය 이르දි හතර තියෙන්න ඕන. කර්මාන්තයක් කරනකොටත් එහෙමයි, වෙනදාමක් කරනකොටත් එහෙමයි, ගොවිතැනක් කරනකොටත් එහෙමයි. ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්න නම් ඒ පිළිබඳව දැඩි කැමැත්තක් තියෙන්න ඕන. ඒ සඳහාම නැඹුරු වෙච්ච හිතක් තියෙන්න ඕන. ඒ වගේ දැඩි උත්සාහයක් තියෙන්න ඕන. විමර්ශනශීලී වෙන්න ඕන. බුද්ධියෙන් නුවණින් යුත් හොයලා බලන්න ඕන. ඒක සාර්ථක කරගන්නේ කොහොමද? ඒ සඳහා උපාය මාර්ග මොනවද? අපි අනුගමනය කරන්න ඕන කියලා නැවත නැවතත් හොයලා බලන්න ඕන. ආන්න ඒ වගේ මේ 이르දිපාද හතර යම්කිසි කෙනෙකුට පවත්වා ගැනීමට පුළුවන්කම ලැබෙනවා නම් ආන්නේ පුද්ගලයා තමන්ගේ සාර්ථකත්වයේ ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ආරාධනා නොකරපු අවස්ථාවේදී ඒකෙන් ප්‍රයෝජන ගත්තා. කවුද ප්‍රයෝජන ගත්තේ? මාරයා. මාරයා තමයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රයෝජන ගත්තේ. මාරයා ඇවිල්ලා සඳහන් කරනවා පරිනිබ්බානතු දානි බන්තේ භගවා පරිනිබ්බානතු සුගතෝ පරිනිබ්බාන කාලෝ දානි බන්තේ භගවතු. ආන බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට පිරිනුවම් පෑමට මේ සුදුසු කාලයයි. මේ කාලේ ඔබ වහන්සේට පිරිනුවම් පාන්නට තියෙන සුදුසු කාලය කියලා මාරයා ඇවිල්ලා මතක් කරනවා. ඇයි මෙහෙම මොකද මෙහෙම මතක් කරේ? බුදුරජාණන් වහන්සේ බුදු වෙච්චි අලුතම මේ මාරයා ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දැන් බුදු බව ලබා ගත්තනේ. චතුරාර්ය සංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමිතා පුරුවේ ඒ සඳහානේ දැන් ඔබ වහන්සේ බුදු බව ලබාගෙන ඉන්නවා. ඒ නිසා දැන් ඉතින් ජීවත් වෙන එකෙන් වැඩක් නැහැ, පිරිනොම් පාන්න. බුදුහාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නතාවහම් පාපිම පරිනිබ්බා ඉස්සාමි යාව මේ බික්ඛු න ශාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමීච පටිපන්නා අනුධම්මචාරිනෝ භවිස්සන්ති. ආන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මගේ ශ්‍රාවකයෝ භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම උපාසක උපාසිකා කියන මේ පිරිස ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න තත්වයට පත් වෙනකන් මම පිරිනුවම් පාන්නේ නැහැ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කළේ? ව්‍යක්ත වෙන්න ඕන, විනීත වෙන්න ඕන, විසරද වෙන්න ඕන, බහුශ්‍රුත භාවයට පත් වෙන්න ඕන.
ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ධර්මයේ මනාකොට ඉගෙනගෙන සයං ආචරයන් උග්ගහෙත්වා ආචිකිස්සති දේශස්සති පඤ්ඤපෙස්සති පට්ඨපෙස්සති විවරස්සති උත්තානී කරෝති. තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මනාකොට ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු ධර්මයේ විවරණය කරනවා, පැහැදිලි කරනවා, ප්‍රකාශ කරනවා. ඒ ධර්මයේ අහන උදවිය ඒ ධර්මයේ තුල පිහිටවනවා. ඒ අය උත්තේජනයට පත් කරනවා මගඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහා. ඒ தത്വයට මගේ ශ්‍රාවකයෝ පත් වෙන්න ඕන. ඒ වගේම පරප්පවාද, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි ධර්මයන් බැහැර කරන්න පුළුවන් ශක්තියක් මගේ ශ්‍රාවකයන් තුල ඇති වෙන්න ඕන. ඒ தത്വයට පත් වුණාම තමයි මම පිරිනුවන් පාන්නේ කියලා එදා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. දැන් මාර්යා ඒක නැවතත් මතක් කරනවා. ඒතරයි කෝපන බන්තේ බික්කු භගවතෝ ශාවකා වියක්තා විනීතා බහුසුතා ධම්මදරා ධම්මානු ධම්ම පටිපන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ බුදුබව ලබාගෙන අවුරුදු 45ක් ගත වෙලා තියෙනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙච්ච විදියට වියක්ත විනීත විසරද බහුශ්‍රත භාවයට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ස්වාමීනි පිරිනුවම් පාන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. අපි බලමු මේ කරුණු ටික. වියක්ත කියලා කියන්නේ මොකද්ද? විනීත කියන්නේ මොකද්ද? මේ කරුණු කොයිතරම් දුරට වැදගත්ද? ඒ වගේම උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂුන් වහන්සේ නමක් හෝ වේවා, භික්ෂුණීන් වහන්සේ නමක් හෝ වේවා, ගිහි උපාසකෙක් හෝ වේවා, උපාසිකාවක් හෝ වේවා, මේ ගුණ ධර්ම වලින් යුක්ත වෙන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරන් වහන්සේ බලාපොරොත්තු වුණේ. තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ தત્ත්වේ ඉන්න ඕන කියලයි බුදුහාමුදුරුව බලාපොරොත්තු වුණේ. වික්ත කියලා කියන්නේ කතාවේ හොඳ දක්ෂයෙක් වෙන්න ඕන, උගත් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕන. ආන්න එහෙම දක්ෂතාවයක් තියෙනවා නම් ආන්නේ පුද්ගලයා තමයි වික්ත පුද්ගලයා කියලා කියන්නේ. ඒ වගේම වික්ත වුණාට මදි. ඔය කොහාට හරි ගිහිල්ලා හයියෙන් කෑ ගහලා එහෙම බෑ. ඒ විදිහට කෑ ගහන කටයුතු කරන එක නෙවෙයි වික්තභාවය කියන්නේ. වික්තභාවයේ තියෙන එකනා විනීත වෙන්න ඕන. විනීත වෙනවා කියලා කියන්නේ හික්මෙන්න ඕන, සංවර සම්පන්න වෙන්න ඕන, සීලාචාර වෙන්න ඕන. ඒ වගේම අශ්ලීල වචන, අශ්ලීල ක්‍රියා කරන්න හොඳ නැහැ. මෘදුමලොක් මිහිරි වචන කතා කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. වික්ත වගේම විනීතත් වෙන්න ඕන. අන්න එතකොට තමයි බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. විනීතකම නැත්තම් වික්තකම පමණක් තිබිලා ඇති වැඩක් නැහැ. වික්තකම වගේම විනීතකමක් තියෙන්න ඕන. සංවර සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම විසරද පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. නිර්භය පුද්ගලයෙක්, නිපුණ හොඳ පළපුරුදු පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. බයෙන් සැකයෙන් තොරව පිරිසක් අතරට යන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ බයෙන් සැකයෙන් තොරව යනවා කියලා කියන්නේ දාමරික පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි. Taman නිර්වද්ද ජීවිතයක් ගත කරන්නේ, වැරදි නැති ජීවිතයක් ගත කරන්නේ. කයෙන් වචනයෙන් හිතෙන් වැරදි වැඩ කරන්නේ නැහැ. හොරමරකම්, තක්කඩිකම්, කපටිකම් කරන්නේ, පස්පව් කරන්නේ, දස අකුසල් කරන්නේ, ත්‍රිවිධ දුෂ්චරිතවල යෙදෙන්නේ. ආන්න ඒ නිසා තමයි Tamanට බය සැක වලින් තොරව, Tamanට කවුරුවත් චෝදනා කරයි කියන බයක් සැකයක් ඇත්තේ නැතුව නිර්භයව පිරිසක් අතරට ඉදිරිපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ, විසරදව යන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න එතකොටයි. ඒ වගේම බහුශ්‍රත වෙන්න ඕන. බහුශ්‍රත කියලා කියන්නේ හොඟක් ඇසූ පිරිවුතන් ඇති කෙනෙක්. ධර්මයේ පිළිබඳව, වෙන වෙනත් කරුණු පිළිබඳව, ධර්ම කාරණා වගේම විවිධ විෂයන් පිළිබඳව ලොකු දැනුම් සම්භාරයක් එකතු කරගත්තු පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. දැන් බලන්න අපි බෞද්ධයන් වශයෙන් අපෙන් අහන අන්‍ය ආගමිකයෙක් ඇවිල්ලා ඔබලාගේ ශාසනයේ කර්මය කියලා එකක් උගන්වනවා. මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කිව්වොත් එහෙම ඒක නිවැරදිව විස්තර කරන්න පුළුවන් හැකියාවක් Taman තුල තියෙන්න ඕන. එතකොට නිවන කියලා කියනවා. ඒක කොහොමද විස්තර කරලා දෙන්නේ? පුනර්භවය කියලා කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා. පටිච්ච සමුප්පාදය කියලා කියනවා. මේ ධර්ම කරුණු පිළිබඳව විස්තර කරලා දෙන්න, නිවැරදිව විස්තර කරලා දෙන්න හැකියාවක් Taman තුල තියෙන්න ඕන. අන්න ඒක තමයි බෞසුත කියලා කියන්නේ. ඊළඟට ධර්මදර වෙන්න ඕන. ධර්මයේ විනය පිළිබඳව හසල දැනුමක් තියෙන්න ඕන. ඒ වගේ මතකයේ තබාගෙන තියෙන්න ඕන.
ඕන වෙලාවට ඕනම ස්ථානයකට ඉදිරිපත් කරන්න පුළුවන් ධර්ම කරුණු තමන් තුළ මතක තියෙන්න ඕන. ගැඹුරු ධර්ම තමන් වටහාගෙන තියෙන්න ඕන. අන්න ඒ වගේ තත්වයට පත් වුණොත් තමයි ධර්මදර පුද්ගලෙ ධර්මයේ දරණ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඊළඟට ධර්ම දරුණාට මදි ධර්මානුධර්ම ප්‍රතිපන්න පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ ධර්මයට අනුකූලව හැසිරෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඒ ධර්මයේ ඉගෙන ගත්තට මදි ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න ඕන. ආන්න එහෙම ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ ඒ වගේ ශ්‍රාවකයෝ පිරිසක් තමයි. ඇහුම්කන් දෙන පමණක් නෙවෙයි. ශ්‍රාවක කියලා කියන්නේ ඇහුම්කන් දෙනවා. බණ අහනවා. ඒ අහන පිරිසක් පමණක් නෙවෙයි. ඇහුම්කන් දීලා මතක තබාගෙන ඊට අනුකූලව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගත්තා වූ පිරිසක් බවට පත් වෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ නිසා ඔය කරුණු ටික ඊටාම වැදගත් වෙනවා අපේ බෞද්ධ සමාජයේ භික්ෂුන් වහන්සේලා අතරත් භික්ෂුණීන් වහන්සේලා අතරත් ඒ වගේම උපාසක උපාසිකාවන් අතරත් ওই ගුණ ධර්ම තියෙන්න ඕන. දැන් මෙතනදී තවත් එකක් අපි කල්පනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ කොටස් 4කට බෙදුවා. කොටස් 4කට බෙදුවා කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කොටස් 4කට බෙදුවා. මේ බෙදීම ස්ත්‍රී පුරුෂ ભેදයන්. භික්ෂුන් වහන්සේලා උපාසක පුරුෂ පක්ෂේ. එතකොට භික්ෂුණීන් වහන්සේලා උපාසිකාවන් ස්ත්‍රී පක්ෂේ. මේ ස්ත්‍රී පුරුෂ ભેදේ බුදුහාමුදුරන්ට හදන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඒක ජීව විද්‍යාත්මකව සිද්ධ වෙන දෙයක්. බුදුහාමුදුරුවෝ සමාජයේ බෙදුවේ ගුණ ධර්ම අනුව, සංවර සම්පන්නකම් අනුව, විනය හික්මීම අනුව. ආන්න එහෙම තමයි කුලමල ભેද අනුව නෙවෙයි, ಜಾති ભેද අනුව නෙවෙයි, වෙන වෙන තරාතිරම් අනුව නෙවෙයි. සමාජයේ කොටස් කළේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කියපු ගුණධම් අනුව තමයි සමාජයේ කොටස් කරලා පෙන්වන්නේ. එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ සමාජයේ අපට පැහැදිලිව කොටස් 4කට බෙදලා ශ්‍රාවකයන් වශයෙන් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර ආනන්ද හාමුදුරන් වහන්සේ ආරාධනා කරපු නැති නිසා, ඒ වගේම බුදුහාමුදුරන් වහන්සේ නමක් අවුරුදු 120ක් හෝ 100ක් ඒ වගේ දීර්ඝ ආයුෂ කාලයක් වාසය කරන්නෙත් නැහැ. තමන්ගේ කටයුතු තමන්ට කරගන්න පුළුවන් කාලේ පමණයි වාසය කරන්නේ. වෙන කෙනෙක් විසින් කවන පෝන නාවන තත්වයටපත් වෙන්න කවදාවත් බුදුවරු ඉන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙන්න පුළුවන් කාල වකවානුවෙන් 5න් 4යි බුදු කෙනෙක් වාසය කරන්නේ. ඒ නිසා තමයි අවුරුදු 80න් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා 4 දෙනෙක් බුදුරජාණන් වහන්සේව ඇඳක තැන්පත් කරලා යන්ටෙන්ට බෑ. දැන් 4 දෙනෙක් 4 පැත්තෙන් උස්සගෙන තමයි යන්නේ. නමුත් වටේට 8 දෙනෙක් ඉඳගෙන ප්‍රශ්න අහනවා බුදුහාමුදුරන්ගෙන්. වටේට 8 දෙනෙක් ඉඳගෙන ප්‍රශ්න අහනවා. කිසිම පැකිලීමක් නැතුව, වැරදීමක් නැතුව ඊටාම සාර්ථකව පිළිතුරු දෙන්න පුළුවන්. ශාරීරික తত্ত্বය ඒ බඳු වුණත් මානසික తত্ত্বය ඊටාමත්ම විශිෂ්ටයි බුදුරජාණන් වහන්සේගේ. අන්න ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ උන්වහන්සේගේ ඒ ශාරීරික తত্ত্বය කෙසේ වෙතත් මානසික තත්වයේ ලෞතුරා සම්බුද්ධත්වයට පත්වීම නිසා උන්වහන්සේ ඉහළ මානසික තත්වයක වාසය කරන ආශ්චර්ය පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සෙක් වශයෙන් ඉපදිලා, මිනිස්සෙක් වශයෙන් හැදිලා වැඩිලා, මිනිස්සෙක් වශයෙන් ඉන්න බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් වගේ, නෙළුම් මල වතුරේ හැදිලා වතුරෙන් උඩට ඇවිල්ලා වතුරේ ගෑවෙන්නේ නැතුව තියෙනවා. ආන්න ඒ වගේ තමයි සමාජයේ හැදුනත් වැඩුනත් උන්වහන්සේ සමාජයක ගැටෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. හරියට පත්මාකාර ජීවිතයක් බුදුහාමුදුරු ගත කරනවා. නෙළුම් මලක් බඳු ජීවිතයක්. නෙළුම් මලට අපි කවුරුවත් පාට දාන්නට යන්නේ නැහැ. සායම් කවන්ට යන්නේ නැහැ. නෙළුම් මලට අපි කවුරුවත් සුවඳ දාන්නට යන්නේ නැහැ. තමන්ගේ වර්ණයෙන්ම වර්ණවත් වෙනවා. තමන්ගේ සුවඳින්ම සුවඳවත් වෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ගුණ සුවඳින් සුවඳවත් වෙච්ච උත්තමයාණන් වහන්සේ නම. අතකෝ භගවා චාපාල චේති සතෝ සම්පජානෝ ආයු සංකාරං ඔස්සජි. ඔස්සට්ටේච භගවතා ආයු සංකාරේ මහා භූමිචාලෝ අහෝසි බින්සනකෝ ලෝමහංසෝ දේවදුන්දුබියෝ චලින්සු. ආම් බලන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ චාපාල චේතිය ස්ථානයේදී
ආයු සංස්කාර අත්තරිය. ආයු සංස්කාර අත්තරිනවා කියලා කියන්නේ. Tamanගේ ජීවත් වෙන කාල සීමාව මෙපමණ කලකින් මම පිරිනුවම් පානවා කියලා අදිෂ්ඨාන කරගත්තා. බුදුරජාණන් වහන්සේට අසනීප පැහැදිලා හුඟ කල් උන්වහන්සේ සමාධි බලයෙන් ධ්‍යාන බලයෙන් ඒව යටපත් කරලා ශරීරයට වේදනාවක් නැතුව පවත්වාගෙන ආවා. එහෙම පවත්වාගෙන ආපු නිසා බුදුරජාණන් වහන්සේට මෙපමණ කාලයක් වාසය කරන්න පුළුවන්කම ලැබුණා. නමුත් දැන් ඊට පස්සේ ඒ සමාධි බලයෙන් ශරීරයේ යටපත් වේදනාවන් යටපත් කරන්නේ නැහැ කියලා මම මාස 3ක් ගියාම පිරිනුවම් පානවා කියලා ඒ අවස්ථාවේ අදිෂ්ඨාන කළා. ඒක තමයි ආයු සංස්කාර අත්හරිනවා කියලා කියන්නේ. මේ ආයු සංස්කාර අත්හරිනකොටම මහත් වූ භූමි චලනයක් ඇති වුණා. පොළොව හෙල්ලුණා. ඒ වගේම බියජනක ලොම් දැහැ ගන්නන සුළු මහා මේඝ ගර්ජනාවක් ඇති වුණා. ඒක මහා පුදුම තාලේ දෙයක් සිද්ධ වුණේ. ආනන්ද හාමුදුරුවෝ මේක දැක්කා. ආනන්ද හාමුදුරුවෝ පුදුමයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා අහනවා මොකක් නිසාද ස්වාමීනි මේ මහා පොළොව කම්පා වුනේ? මොකක් නිසාද මේ මහා මේඝ ගර්ජන හඬක් ඇහුනේ? මේක මහා ආශ්චර්යයි. අනේ ස්වාමීනි මොකක් නිසා සිද්ධ වුනේ? මේකට හේතුව මොකක්ද කියලා බුදුහාමුදුරන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී හේතු 8ක් දේශනා කරනවා. පොළොව සෙලවීමට හේතු වෙන කරුණු 8ක් දේශනා කරනවා. 8කෝයි මේ ආනන්ද හේතු. මහත් වූ භූමි චලන සපාතු භාවය. මහත් වූ භූමි චලනයක් පහළ වීම සඳහා ඇතිවීම සඳහා කරුණු 8ක් තියෙනවා. මොකද්ද මේ කරුණු 8? මහා භූතයන්ගේ කම්පණය. මහා භූතයන්ගේ කම්පණය කියලා කියන්නේ මේ පොළොව පිහිටලා තියෙන ජලය මත. ජලයේ පිහිටලා තියෙන වාතය මත. වාතයේ පිහිටලා තියෙන්නේ ආකාශය තුල. එතකොට මේ වාතයේ යම් විදියකින් කම්පණයටපත් වුණොත් එහෙම ජලය කම්පා වෙනවා. ජලය කම්පණයටපත් වුණොත් එහෙම පොළොව කම්පාවටපත් වෙනවා. ආන්න ඒක එක කාරණයක් මේ භූමි චලනයක් ඇතිවීම සඳහා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි 이르දිමත් උදවියේ ඉන්නවා. ධාන අභිඥා ලබාගෙන 이르දිමත් කටයුතු කරන්න පුළුවන්, උඩින් යන්න පුළුවන්, පොළවේ ගිලෙන්න පුළුවන්, ඉරහඳ දෙක ස්පර්ශ කරන්න පුළුවන්, මේ බිත්ති තාපාදී දේවල් පසා කරගෙන එහා පැත්තට යන්න පුළුවන්, විවිධ දේවල් මවන්න පුළුවන්. ඔන්න ඔය වගේ 이르දිමතුන් ඉන්නවා. අන්නේ 이르දිමතුන්ට හිතුනොත් එහෙම පොළොව කම්පා කරන්න ඕන කියලා ඒ අයටත් මේ පොළොව කම්පා කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි බෝධිසත්වරයෙකු තුසිත දෙව්ලොවින් චුත වෙලා මව් කුසක යම් දවසක පිළිසිඳ ගන්නවා නම් බුදු වෙන ආත්මභාවයේ ආන්න එතකොට මහ පොළොව කම්පා වෙනවා. ඒ වගේම බුදු වෙන උත්තමයා යම් දවසක මව් කුසින් බිහි වෙනවා නම් අන්න එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඒ වගේම ඒ උත්තමයා යම් දවසක සම්‍යක් සම්බුද්ධත්වයට පත් වෙනවා නම් කෙලෙස් නැසලා අන්න එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඒ වගේම උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව යම් දවසක පැවැත්වුවා නම් අන්න එදාටත් භූමිය කම්පා වෙනවා. යම් දවසක පිරිනුවම් පානවා කියලා ආයු සංස්කාර අත්හරිනවා නම් අන්න එදාටත් භූමිය කම්පා වෙනවා. ඒ වගේම යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් උන්වහන්සේ පිරිනුවම් පානවා නම් අන්න එදාටත් මේ මහ පොළොව කම්පා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ওই විදියට බුදුරජාණන් වහන්සේ මහ පොළොව කම්පා වීමට හේතු 8ක්ම ආනන්ද හාමුදුරන් වහන්සේට එදා ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මේ භික්ෂු සංඝයා කවදාවත් කල්පනා කරන්න හොඳ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. දැන් අපේ ශාස්ත්‍රවරයා නැහැ. ඒ නිසා අපි තනි වෙලා ඉන්නේ. අපි අසරණ වෙලා ඉන්නේ. අනාථභාවයට පත් වෙලා ඉන්නේ කියලා කවදාවත් හිතන්න එපා කියලා කිව්වා. යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තු සෝවෝ මමච්චේන සත්තා
ආන්න බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා මම මේ ධර්මයයි විනයයි දේශනා කරලා තියෙනවා. ධර්මයයි විනයයි දේශනා කරලා තියෙනවා. අපි කියන්නේ 80000ක් ධර්මස්කන්ධය කියලා 84000ක් ධර්මස්කන්ධය තියෙනවා. විනය පිටකේ 21000ක් තියෙනවා. සූත්‍ර පිටකේ 21000ක් තියෙනවා. අභිධර්ම පිටකේ 42000ක් තියෙනවා. මෙන්න මේ ධර්ම විනය දෙක තමයි ඔබලාගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව පිරිනුවම් පෑවා කියලා කනස්සල්ලටපත් වෙන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුව වැඩ ඉන්නවා වගේ තමයි මේ ධර්මයයි විනයයි දෙක ලෝකේ පවතිනවා නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ධර්මයේ විනය දෙක. ධර්ම විනය දෙක. ඒ ධර්මයට අනුකූලව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගැනීම තමයි ඊ타ත්ම වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් මංචකේ සැතපීලා ඉන්නකොට දෙවි දේවතාවෝ ඇවිල්ලා පරසතු මල් ආදීන් පුද පූජා පැවැත්තුවා. ඒ වගේම දිව්‍යමය සංගීත භාණ්ඩ වාදනය කළා. ඒ පළාතේ යන්න පුළුවන් කියන්නේ ධනක් එරණකම් පාරිච්ඡත්තක පුෂ්ප වලින් පරසතු මල් වලින් පිරීලා තිබුණා කියලා කියනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා සඳහන් කළේ මේ වගේ දිව්‍යමය තූර්ය භාණ්ඩ වලින් මේ මල් වලින් පුදන එක නෙවෙයි මට පිදීම කියලා කියන්නේ. මට යම් කිසි කෙනෙක් ගරු කරනවා නම් බුමන් කරනවා නම් පුද කරනවා නම් මේ ධර්මයේ ඉගෙනගෙන මගඵල නිවන් ලබා ගන්න එක තමයි මට කරන එකම පූජාව කියන එකයි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ. ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ බුදුහාමුදුරන් වහන්සේ පිරිනුවම් පෑවත් බුදුහාමුදුරන් වහන්සේ වෙනුවෙන් දැක බලාගත යුතු ස්ථාන තියෙනවා. ඒවා ඒ ස්ථාන කරා ගිහිල්ලා ඒවා බලාගෙන ඒවාට බැඳුම් පිඳුම් කරලා යම් කිසි කෙනෙක් ගර්භුමන් දක්වනවා නම් පදවීතිහාර කුසලේ පවා ලබා ගන්න පුළුවන්. පියවරක් තබනකොට ඒ පින සිද්ධ වෙනවා. බුදුහාමුදුරන් වහන්සේට වන්දනමාන කිරීමේ පිනක්පත් කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ මෙන්න මේ ස්ථානයේ තමයි උප්පත්තිය ලැබුයි කියලා ලුම්බිනි සල්ලුවෙන්ද ගිහිල්ලා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව ඇති කර ගන්නවා නම් සංවේගය ඇති කර ගන්නවා නම් මෙන්න මේ ස්ථානේ නේද තථාගතයන් වහන්සේ උප්පත්තිය ලබා ගත්තේ කියලා ආන්නේක දැකලා වැඳ පුදා ගත යුතු ස්ථානයක් වශයෙන් බුදුහාමුදුරු දේශනා කළා. ඒ වගේම අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණා බුදුරජාණන් වහන්සේ. බුද්ධ ගයාවේදී ඒ බුද්ධ ගයාවට ගිහිල්ලා බුදුහාමුදුරන් වහන්සේ අනේ මෙතන නේද බුදු බව ලබා ගත්තේ කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ශ්‍රද්ධාව ඇති කර ගන්නවා නම් ඒක මහා පිනක්. ඒ වගේම බුදුහාමුදුරන් වහන්සේ මෙන්න මෙතන නේද ධම්සප් පැවතුම් සූත්‍රයේ දේශනා කළේ කියලා. ඉසිපතන මිගදායේ යම් කිසි කෙනෙක් ඒ ස්ථානයට ගිහිල්ලා බුදුහාමුදුරන් වහන්සේ අනේ එදා මෙතනද නේද පස්වග මහණුම් ප්‍රමුඛ 18 කෝටියක් දෙවි දේවතාවන්ට ධර්ම දේශනා කළේ කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් අන්න ඒක විශාල පිනක්. ඒ වගේම යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට පත් උනේ මේ කුසුනාරා නුවර උපවත්තන සල්වනේදී නේද කියලා කල්පනා කරනවා නම් ඒක මහා පිනක්. ඒ නිසා දැකලා සංවේගයේ ඇති කරගත් ස්ථාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ওই ස්ථාන 4. ඉතින් මේ ස්ථාන 4ට ගිහිල්ලා වැඳ පුදා ගන්න එක අපේ බෞද්ධයන් වූ අප සම්දෙනාගේම ඊ타ත්ම යහපත් කාර්යයක් වශයෙන් අපට සලකන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහෝපදේශ 4ක් දේශනා කරලා තියෙනවා. මේ මහෝපදේශ කියලා කියන්නේ ධර්මයේ නිවරදිව දැන ගැනීමට තියෙන ක්‍රමය. ධර්මයේ නිවරදිව දැන ගැනීමට තියෙන ක්‍රමය. බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා භික්කවේ මහෝපදේශෝ දේශිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත සම්මුඛාමේතං ආවුසෝ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්තු ශාසනන්ති. යම් කිසි කෙනෙක් කියනවා මම බුදුහාමුදුරුවන්ගෙන්ම තමයි මේ ධර්මය ඉගෙන ගත්තේ. බුදුහාමුදුරුවන්ගෙන්ම තමයි දේශනාවට ඇහුම්කන් දුන්නේ. ඒ නිසා මේක තමයි ධර්මයේ, මේක තමයි විනය, මේක නිවැරදි පිළිගන්න කියලා කිව්වට බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා එහෙම පිළිගන්න එපා. ඒක පිළිගන්නත් එපා, අහක දාන්නත් එපා.
ඒ කියපු කරුණු හොඳට මතක තබා ගන්නට. හොඳට මතක තබාගෙන බුද්ධ භාෂිතයට සම්බන්ධ කරලා බලන්න. ධර්මයට බහලා බලන්න. විනය එක්ක සංසන්දනය කරලා බලන්න. මේ කියපු දේ හරිද කියලා බලන්න. අන්න එතකොට තමයි නිවැරදි ධර්මයේ තෝර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම සමත කවුරුවත් කියන්න පුළුවන් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මම මේ අහවල් විහාරස්ථානයේ විශාල හාමුදුරන් වහන්සේලා පිරිසක් ඉන්නවා, මහා තෙරුන් වහන්සේලා ඉන්නවා, උන්වහන්සේලාගෙන් අහලා දැනගත්තේ කියලා කිව්වත් ඒත් පිළිගන්න එපා. ඒ වගේම තවත් සමහරකට කියන්න පුළුවන් බහුශ්‍රත විනේදර ධර්මදර යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අහවල් ස්ථානයේ වැඩ ඉන්නවා. ඒ ආවාසෙට ගිහිල්ලා ඒ හාමුදුරුවන් වහන්සේගෙන් තමයි මම මේ ධර්මයේ දැනගත්තේ කිව්වත් එපමණකින් ඒක පිළිගන්නත් එපා. ඒ වගේම අහවල් ස්ථානයේ මහා තෙරුන් වහන්සේ නමක් ඉන්නවා, පඬිත හාමුදුරන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේගෙන් තමයි මම මේක දැනගත්තේ කියලා කිව්වත් ඒකත් පිළිගන්න එපා. නමුත් ඒක අහක දාන්නත් එපා. ඒව හොඳට මතක තියාගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට සංසන්දනය කරලා බලන්න. එක් කරලා බලන්න ගැළපෙනවද කියලා බලන්න. අන්න එහෙම ගැළපෙනවා නම් තමයි ඒක පිළිගන්න ඕන කියලා හතර මහා උපදේශ වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඉතින් ওই විදියට එදා බුදුරජාණන් වහන්සේ 이르දිපාද හතර පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කළා. මේ 이르දිපාද අපේ ලෞකික ලෝකෝත්තර සෑම කාර්යයකටම ඊටාම් වැදගත් වෙනවා. ඒවා අපි පුරුදු පුහුණු කර ගන්න ඕන. අපේ ජීවිතයට එක්කාසු කර ගන්න ඕන. අන්න ඒකෙන් අපට සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපි බෞද්ධ ශ්‍රාවකයන් වශයෙන් වාසය කරනවා නම් වික්ත විනීත විසරද බහුශ්‍රත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න කියන මේ ගුණ තමන් තුළ උපදවා ගන්නට ඕන. අන්න එතකොට තමයි නියම බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කරුණ පිළිබඳව අපි සිහිපත් කරලා දුන්නා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්තම්ම ජීවිතං පහාය වූ ගමිස්සාමි කතම් මේ සරණ මත්තනෝ. මගේ වයස උඟක් ඉක්ුත් වෙලා ගිහින් තියෙනවා. මම මහලු භාවයට පත් වෙලා තියෙනවා. මට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන තව ස්වල්ප කාලයයි. පහාය වූ ගමිස්සාමි මම ඔබලව අත්තරලා යනවා. කතම් මේ සරණ මත්තනම මා විසින් කළගත යුතු පිහිට නිවන් දැකීමෙන් සංසාර සාගරයෙන් එතර වීමෙන් ඒ පිහිට මම සිද්ධ කරගෙන තියෙනවා. ඒ වගේම ඔබලත් අපපත්තා සතිමන්තෝ සුසීලා හොත බික්කවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත අප්‍රමාදීව හොඳට සමාහිත ඇතුව හිත එකඟ කරගෙන සමාධිමත්ව සිල්වත් භාවයට පත් වෙලා හොඳින් වාසය කරන්න. ඒ වගේම හොඳ යහපත් සත්පුරුෂ සංකල්පනා හිතේ උපදවා ගන්නට හිත හොඳට ආරක්ෂා කරගන්න. අපි දන්නවනේ බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කළා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියලා. සියලුම පව් අත්හැරලා දාන්න. සියලුම හොඳ කුසල් සිද්ධ කරගන්න. තමන්ගේ හිත හොඳට පිරිසිදු කරගන්න. අන්න ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව කියලා සඳහන් කළා. ඉතින් ওই විදියට ඒ අනුශාසනාවන් අපේ හිත තුළ දරාගෙන මේ සම්බුද්ධ ශාසනයේ පවතින අවස්ථාවේදී දුර්ලභ මනුෂ්‍යාත්මයක් භාවයක් ලැබලා තියෙන අපි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න ඕන. සසර දුකින් එතර වීමට ඒකයි අපට පිහිට වෙන්නේ. ඉතින් ওই විදියට දැහැමි කල්පනාවන් සත්පුරුෂ කල්පනාවන් ඇති කරගෙන මේ පින්වතුන් ඊ타ත්ම ඕනෑකමින් මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නා. ඒ නිසා මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා කුසල් ශක්තිය අපට නිවන් පිණිසම හේතු වේවා කියන හැඟීම ඇති කරගන්න. ධම්මෝ පවත්තතු සදා ජනතා හිතාය සංඝෝ සදා භවතු සාදු සමග්ග භූතා දේවෝ පවස්සතු නරාන හිතාය සම්මා භූපා භවන්තු නිකිලා බුවනෝදයත්තා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස අද ධර්මානුශාසනාවේ දායකත්ව දරුව පින්වතුන්ගේ අරමුණු 2010 අගෝස්තු මාස 28 වන දින වියෝ වූ ශ්‍රී ලංකා යුද හමුදා 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවය කළ විශ්‍රාමික කර්නල් චූලනී ජයන්ත ජයසිංහ මහතාගේ 10 වැනි වර්ෂ පූර්ණය අදට යෙදී ඇත.
ඉපදෙන සංසාරයේ අකල් මරණයකට පත් නොවේවා මතු සංසාරයේ දීර්ඝායුෂ ලැබී නිර්වාණ සුවය ලැබේවායි පතනුයේ කොළඹ 5 ජාවත්ත පාර අංක 41 නිවසේ පදිංචි භාර්යාව සන්ධ්‍යා ජයසිංහ විදේශගත සියලු දියණියන් වන ලක්මිනි ජයසිංහ අනුෂා ජයසිංහ නිශාමනී ජයසිංහ ගෞරී ජයසිංහ හා මිනිබිරිය එලීෂා හා මුණුබුරා දේශාන් එම දරුවන්ටද නිරෝගී සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. වසර 7කට පෙර පරලොව සැපත් ආදරණීය පියාවන චන්ද්‍රාද සිල්වා මහතාට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින ජනක හා අනුෂා දෙපළගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීමට අනුෂා හා ලක්සිරිගේ ස්වාමි පුරුෂයා හා බිරිඳ ඇතුළු දරුවන් වන අනුදි මලින්දු එරන්දි සහ මෙනුරගේ අධ්‍යාපන කටයුතු හා ඉදිරි අනාගතයට සෙත් පැතීමට COVID-19 වසංගතය හේතුවෙන් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටත් රෝගීව ප්‍රතිකාර ලබන සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වය දරනවා දෙහිවල සුබෝධාරාම පාර අනුෂා ගාල්ලගේ මහත්මිය සමග ජනක ගාල්ලගේ මහතා. අගෝස්තු මාස 28 වන දිනට යෙදෙන රත්නසිරි ගුණසේකර මහතාගේ උපන්දිනය වෙනුවෙන් තුනුරුවනේ ආශිර්වාදය ලබා ගැනීමටත් දූදරු මුණුබුරු මිනිබිරියන්ට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් වසර 9කට පෙර වියෝ වූ දෙටු දියණියට පින් අනුමෝදන් කිරීම පිණිසත් තම දෙපළගේ පරලෝ සැපත් දෙමාපියන් වූ තුම්බෝවිල පිළියන්දල විසූ HTA ගුණසේකර හා ඉසබෙලා විජේතුංග යුවලටත් නාවල විසූ FJ වීරසිංහ හා මියුලිනා විජේතුංග යුවලටත් තම දෙපළගේ පරලෝ සැපත් සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් දායකත්වය දරනවා නාවල ශ්‍රී ඥානේන්ද්‍ර මාවත අංක 181 නිවසේ පදිංචි රත්නසිරි ගුණසේකර මහතා සමග බියට්‍රිස් ගුණසේකර මහත්මිය. දර්ගා නගරය කොටපිටිය චන්ද්‍රවිලාහි විසූ UKD පියසේන මුදලාලි මහතා පරලෝ සැපත් වී අගෝස්තු මාස 23 වන දිනට වසර 5ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම පිණිසත් වසර 7කට පෙර මිය ගිය හේමවතී සිරිවර්ධන වන එතුමාගේ භාර්යාවටත් වසර 27කට පෙර හදිසි අනතුරකින් මිය ගිය UKD විමලසිරි පුතණුවන්ටත් වසර 18කට පෙර හදිසි අනතුරකින් මිය ගිය ගයාන් බුද්ධික මුණුපුරාටත් වර්ග පරම්පරාවේ මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දූදරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන සහ රැකියා කටයුතු දියුණු වේවායි ප්‍රාර්ථනා කරනවා. දර්ගා නගරයේ UKD චන්ද්‍රසිරි UKD ලලිතා පද්මලතා මාලනී හේමලතා විමලාවතී ඇතුළු පිරිස. ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ වසර 9කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩයස් බණ්ඩාර සමර දිවාකර ස්වාමි පුරුෂයාටත් එතුමාගේ පියාවන රන්බණ්ඩා සමර දිවාකර මහතාට සහ නේරිස් උඩුගම සූරිය මැගලින් කරුණාවතී යන තම දෙමාපියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින බිසෝමැණිකේ සමර දිවාකර මෑණියන් ඇතුළු පවුලේ සැමට නිරෝගී සුවයත් මෙම ධර්ම දේශනාවට සවන් දෙන සැමට ඉක්මන් භවයකදී උතුම් නිවන් සුවය ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීම පිණිසත් දායකත්වයේ දරනවා පානදුර වැකඩ සුහද මාවත අංක 66න් 6 නිවසේ පදිංචි ලීලා සමර දිවාකර මහත්මිය. අවසරයි ස්වාමින් වහන්සේ දැන් පුණ්‍යානුමෝදනාව. ශ්‍රද්ධාවත් පින්වත්නි, මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කරලා මේගිය ඥාතීන් සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කිරීමට අපේ දායක පින්වතුන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම COVID-19 රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්න අයට සෙත් පැතීමත් ඒ වගේම උපන්දිනයේ සිහිපත් කරලා ආශිර්වාද කිරීමටත් දූදරුවන්ගේ අධ්‍යාපනයේ කටයුතු සාර්ථක කර ගැනීමට ලැබේවා කියලා ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මියගිය හැම කෙනෙකුටම අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අය
ලබාගෙන තියෙන සැප සම්පත් තව තවත් දියුණු තියුණු භාවයට පත් කර ගනිත්වා නොලැබූ සැප සම්පත් තියෙනවා නම් අත්පත් කරගෙන උතුම් නිවනින් සැනසීමට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආශිර්වාදය ලැබිය යුතු සෑම දිනාටමත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සිතක් යහපතක් සාන්තියක්ම සැලසේවා කියලා කවුරු සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම ඒ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගෙන සත්පුරුෂ මිනිස්යන් මතින් තමන් උපන් රටට කතා කරන භාෂාවට අදහන ආගමට යහපතක් සිද්ධ කිරීමට ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. වනාසු හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. මහා පරිනිර්වාණ සූත්‍රයේ ඇසුරින් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ බාඳුරාගොඩ වත්තෙමුල්ලේ ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨානුවිච්චක දර්ශනපති පූජනීය වරකාවැහැර ධම්මපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදය සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට. දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0111 30 710 82 දුරකථනයට. සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.